समन्ता चक्केवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सत्ते मुखेदं ධම්මස් සවේනේ කාලෝ අයං බදන්තා ධම්මස් සවේනේ කාලෝ අයං බදන්තා ධම්මස් සවේනේ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමස් සේවකෝ ඒතං ආනන්ද ආරියස්ස අට්ඨාංගිකස්ස මග්ගස්ස අධිවචනං ධම්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංඝාමේ විජයෝති සද්ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධාවත් ගුණගරුක වාසනාවන්ත පින්තුනි මේ ගත වෙන්නේ වස්සාන කාල සීමාව මහා සංඝරත්නයේ විශේෂ වස් ශික්ෂා පදයන් අනුගමනය කරමින් සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කිරීම සඳහා විශේෂ වෑයමක් උත්සාහයක් දරමින් කටයුතු කරන කාල සීමාවයි මේ වස් කාල සීමාව. ගිහි ජනතාවත් ඒ වගේම උපාසක උපාසිකාවන් පිරිසත් වෙනදට වඩා ශ්‍රද්ධා ප්‍රඥාදී ගුණ සිතිවිලි තම තමන්ගේ సంతානය තුළ ජනිත කරගෙන ආගමානුකූල වත්පිළිවෙත් සපුරමින් සීල සමාධි ප්‍රඥාදී ගුණ ධර්ම දියුණු කරන්නට විශේෂ උනන්දුවක් වෑයමක් දරමින් කටයුතු කරන කාලය මේ වස් කාල සීමාව. ඒ නිසා මේ වස්සාන සමයේ අබේවීර ධර්මායතනයේ තුල සිද්ධ වෙන ධර්ම දේශනා මාලාවේ අද දවසේ සිදුවෙන මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළා ඊ타මත්ම වැදගත් ගාථා ධර්මයක් වැදගත් සූත්‍ර දේශනාවකින් ඒ ධර්ම පාඨය මා තෝරා ගන්නට යෙදුණා. සංයුක්ත නිකායේ මහා වග්ගයට අයිති බ්‍රාහ්මණ සූත්‍රයේ තුල අන්තර්ගත වෙන ගාථා පාඨයක් මා ඉදිරිපත් කළා මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට. මේ සූත්‍ර දේශනාවටම නම් කීපයක් භාවිතා කරනවා. ජානුස්සෝනි බ්‍රාහ්මණයා උදෙසා මේ සූත්‍රය දේශනා කරපු නිසා ජානුස්සෝනි සූත්‍රය කියන නමිනුත් මේ සූත්‍ර දේශනාව අපේ ත්‍රිපිටක ධර්මයේ තුල හඳුන්වනු ලබනවා. අටුවාවේ සඳහන් වෙන ආකාරයට අනුත්තර සංගාම විජය කියන මේ අභිධානයේ මේ විශේෂ නාමයේ විශේෂණ පදය මේ සූත්‍රයේ සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළා. සංගාම විජය කියලා කියන්නේ මේ කෙලෙස් සතුරන් සමග සටන් කරලා ඒ කෙලෙස් සතුරන් පරාජයටපත් කර ලබන
ජයග්‍රහණය පිළිබඳව මහා සංග්‍රාමයක් අපි කරන්නේ මේ කෙලෙසුන් නැති කිරීම සඳහා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ ඝෝර කටුක සංසාර සාගරයේ දිගින් දිගටම සැරිසරන්නේ වෙන මොකුත් හේතුවක් නිසා නෙමෙයි අපේ సంతානිය තුළ පවතින කෙලෙස් ටික නිසා. මේ කෙලෙස් ටික සියල්ලම එකට එකතු කරලා 1510ක් වන සංඛ්‍යාවක් අපිට ධර්මයෙන් තෝරගන්න සොයා ගන්නට ලැබෙනවා. අටුවා ටීකාවල සඳහන් වෙන ආකාරයට සත්‍යයේ సంతානිය තුළ ඇති වෙන සියලුම කෙලෙසුන් ටික එකට එකතු කළාම 1510ක ප්‍රමාණය. ඒ අතරින් විශේෂ අවධානයක් ධර්මයේ යොමු කරනවා තණ්හාවට. තණ්හාවේ ආකාර ප්‍රභේද පිළිබඳව සාකච්ඡා කරන තැන්වල තණ්හාව ආකාර 108කට වෙන් කරලා දක්වලා තිබෙන 108 වැදෑරුම් තණ්හාව. ඉතින් අපි දන්නවා මේ තණ්හාව තමයි සසර දුකට හේතුව. චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන ලෞතර බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව දේශනා කරලා ඊළඟට මේ දුකට හේතුව මොකක්ද කියලා දේශනා කරනකොට සමුදය සත්‍ය දේශනා කරනකොට යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත තත්‍රාභි නන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේ තණ්හාවේ ආකාර තුනක් කාම තණ්හාව භව තණ්හාව විභව තණ්හාව. මේ තණ්හාව තමයි සියලු දුකට හේතුව හැටියට පෙන්වන්නේ සමුදය සත්‍යයේ හැටියට. ඒ නිසා මේ තණ්හාව මූලික කරගත්ත අර අපේ సంతානේ පහළ වෙන සියලුම කෙලෙසුන් ටික 1510ම අපි යම්කිසි දවසකදී ප්‍රහාණය කරන්නට ඕනේ දුරු කරන්නට ඕනේ. මේ කෙලෙස් දුරු කිරීම කියලා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි ඒක මහා සටනක්. ඒ නිසා ඒ සටන ඒ සංග්‍රාමයේ අපි ජය ගන්නට ඕනේ යම්කිසි දවසකදී. මේ සංග්‍රාමයේ ජය ගන්නට නම් මේ සටනේ තිබෙන අවස්ථා කීපයක්. මහා සටනකට ඉලමෙන සේනාවකට විවිධ කඩයිම් ඔස්සේ තමයි මේ සටන ජයග්‍රහණය කරන්න පුළුවන් මේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කඩයිම් තුනක් අපිට පෙන්නලා දෙනවා. මේ කෙලෙස් සතුරා සමග සටන් කරලා මේ කෙලෙස් සතුරාව යටපත් කරලා පාලනය කරලා සම්පූර්ණයෙන්ම කෙලෙසුන් දුරු කරන්නට ඒ තිබෙන වැඩපිළිවෙල ආකාර තුනක් ඇටියට පෙන්වන්නේ. කෙලෙසුන් දුරු කරන ආකාර තුනයි. එකක් තමයි තදංග ප්‍රහාණි. තදංග වශයෙන් తాවකාලිකව පුංචි විනාඩි කිහිපයකට අපේ సంతානිය තුළ මේ තණ්හාව ගොඩනගෙනකොට මේ අනිකුත් ක්ලේශයන් ගොඩනගෙනකොට විනාඩි කිහිපයක කාල සීමාවකට අපේ හිත පවිත්‍ර කරගෙන පිරිසිදු කරගෙන తాවකාලික වශයෙන් මේ කෙලෙසුන් යටපත් කරගන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. මේ වැඩපිළිවෙලට තමයි තදංග ප්‍රහාණය කියලා කිව්වේ. මේ තදංග ප්‍රහාණය සිද්ධ වෙන්නේ කාමාවචර කුසල් කරන වෙලාවේ. ඉතින් මෙතන ඉන්න පින්නතුන් අභිධර්මයේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරව පින්නතුන් නිසා කාමාවචර කුසල ධර්ම පිළිබඳව දන්නවා. ඒ බණ පොතේ අභිධර්මයේ පිටකයේදී අපි විශේෂයෙන් ඉගෙන ගන්න සෝමනස්ස සාගත ඥාන සංපයුක්ත අසංකාරික සසංකාරික ආදී මේ කුසල් සිත් ටික අපිට ඇති වෙන්නේ කාමාවචර කුසල් කරනකොට දාන ආදී කුසල ධර්මයන් සිද්ධ කරනවා. ඒ නිසා අපි යම්කිසි වෙලාවකදී කාමාවචර කුසලයක් කරනවා නම් ඒ කුසලයට සම්පූර්ණයෙන්ම අපේ අවධානය යොමු කරගෙන ඒ කුසල් සිතෙන් යුක්තවම කාලය ගත කරනවා නම් ඒ මොකද කුසල් සිත් අතරතුරත් අපිට ලෝභ දේශ මොහ ආදී සිත් පහළ වෙන්න පුළුවන් අකුසල් සිත්. ඒ නිසා අපිට හැකියාව තිබෙනවා නම් අපි දක්ෂ නම් අපි පුරුදු පුහුණු කරලා තිබෙනවා නම් අපි කාමාවචර කුසල් කරන වෙලාවේදී මේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල චේතනාවන් යටපත් කරගෙන අභිධර්මයේ උගන්වන මේ කුසල් සිත් 8 අපේ సంతානිය තුල ඇති කරගන්න. ඒ වගේ වෙලාවකදී තමයි තදංග ප්‍රහාණය සිද්ධ වෙන්නේ. හැබැයි ඒක දිගු වෙලාවක් තිස්සේ අපිට సంతානිය තුල පවත්වාගෙන යන්නට අමාරුයි. මොකද ඒ අතරතුර යම්කිසි කුසලයක යෙදෙන අතරතුරත් අපිට බාහිර චේතනා පහළ වෙනවා, හිත දුවනවා වෙන අරමුණු වලට. දැන් බලන්න මේ වෙලාවේ දහම් ශ්‍රවණය කරනවානේ. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ ඒ වගේ කාමාවචර කුසලයක්. මේ කුසලයේ කරන වෙලාවේදී ඔබට පුළුවන් නම් බාහිර දේවල් කිසිම දෙයකට හිතට ඇතුල් වෙන්නට ඉඩ නොදී
ඊටාම හොඳින් සාවධානව මේ බණ ටික අහගෙන ඉන්න. ආරම්භයේ පටන් අවසානයේ දක්වා ටිකක් අමාරු කටයුත්තක්. භාවනා කරලා හිත සකස් කරගෙන සතිය ඇති කරගත්ත සමාධිය දියුණු කරගත්ත කෙනෙකුට ඒක පහසුයි. සමාධිය පුරුදු පුහුණු කරලා නැත්නම් බණ අහන වෙලාවේදී පවා අපිට විවිධාකාරයේ බාහිර සිත් පහළ වෙන්නත් පුළුවන්. අපිට මේ අවට පරිසරයේ ශබ්ද ඇහෙනකොට ඒ ශබ්ද ඔස්සේ අපේ අවධානය යොමු වෙන්නට පුළුවන්. එතකොට මේ දහම් ශ්‍රවණයෙන් ඈත් වෙලා අර ධර්ම ශ්‍රවණ මේ කුසල සිත නතර වෙලා වෙනත් සිතක් පහළ වෙන්න පුළුවන්. ඒ ඇසෙන ශබ්දය ඔස්සේ සෝත විඥාන සිත් පෙළක් අපිට පහළ වෙන්න පුළුවන්. එහෙමනම් ඒ වගේ ඇස කන නාසය දිව සමාධි ඉන්ද්‍රිය ඔස්සේ බාහිර දෙයකට අපේ අවධානය යොමු වුණා නම් මේ දහම් ශ්‍රවණය කරන වෙලාවේ පහළ වෙන මේ ඒකාග්‍ර සිත් පෙළ නැති වෙලා යනවා. ඒ නිසා අපිට දැඩි අවධානයෙන් හොඳින්ම හිත පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ කුසල අරමුණේ දහම් හඬ පැත්තටම හිත යොමු කරගෙන නැත්නම් වෙනත් කුසලයක් කරන වෙලාවෙත් ඒ කරන කුසලයටම හිත නැඹුරු කරගෙන ඉන්න පුළුවන් නම් ඒ වෙලාවේදී අපිට තදංග ප්‍රහාණය කියන මේ කාරණාව සපුරා ගන්නට පුළුවන්කම ලැබෙනවා. කෙලෙස් ටික తాවකාලිකව යටපත් වෙනවා. හැබැයි අපි එතනින් ඒ කටයුත්තෙන් ඉවත් වෙච්ච ගමන් ධර්මදේශනාව අවසන් වෙච්ච ගමන් අපි වෙන වෙනත් සාකච්ඡාවලට කතාබහවලට යමු වෙච්ච ගමන් නැත්නම් අපි ආපසු මේ විහාර භූමියෙන් පිටත් වෙලා මහමගට පිවිසෙච්ච තැන පටන් මෙන්න අපේ සිත නැවතත් විකෘති වෙලා අර කෙලෙස් චේතනාවන් කෙලෙස් අදහස් අපිට පහළ වෙන්න පුළුවන්. මොකද අද අපි මේ ජීවත් වෙන වර්තමාන සමාජය බොහොම විෂම සමාජයක්. මේ පවතින දේශපාලන ආර්ථික සමාජ තත්ත්වයන් මේ පවතින අර්බුදයන් මැද්දේ අපි මේ හැම දෙයක් කරන්නේ. ඒ නිසා අපි අවට වටපිටාව පරිසරයේ දෙසට අපේ ඇස යොමු කළාම ඒ වගේම අවටින් ඇහෙන ශබ්දවලට අපේ කන් දෙක යොමු කළාම අපිට නිතරම අහන්නට දකින්නට ලැබෙන්නේ හිත දූෂ්‍ය බවට පත් කරන ආරම්මණය. ඒ නිසා ඒ දේවල් ඒ සාකච්ඡාවන් ශ්‍රවණය කරනකොට සමහර විටකදී ජනමාධ්‍ය ඔස්සේ ගුවන් විදුලිය රූපවාහිනී අන්තර්ජාලය මේ වගේ මාධ්‍යයක් කරහා වේවා අපේ සිතට යම්කිසි අදහසක් ඇතුළුනොත් එහෙම මේ අද පවතින සමාජ තත්ත්වයේ පිළිබඳව වෛරය කෝපය ආදී සිතිවිලි අපේ සිතේ ගොඩනගෙන්නට පුළුවන්. ඒ නිසා නොයේ කාවේග ඇති කරන්නට පුළුවන් බහුල වශයෙන් ඇති කරන්නට පුළුවන් පරිසරයක අද අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි වැඩිපුරම අපි කුසලයට නැඹුරු වෙන්න ඕන කරන්නේ. මේ වගේ කාල විපත්ති සමයකදී වැඩියෙන් කුසල දහම් කරන්නට අපේ හිත තැන්පත් කරගෙන අර බාහිර අරමුණු වලට යොමු කරන්නේ නැතිව අර බාහිර පුද්ගලයන් රැල්ලට ඒ පසුපස ගමන් කරනවා වගේ අපත් ගමන් කරන්නේ නැතිව අපිට නිතරම කුසලයට යොමු කරගෙන හිතට ඇති වෙන අර ආවේගශීලී අදහස් යටපත් කරගෙන කුසල පැත්තට යොමු කරන්නට පුළුවන් නම් මෙන්න සංගාම විජය නැත්තම් මේ කෙලෙස් සටන ජයග්‍රහණය කරන්න අපිට පුළුවන් වෙනවා. ඒ නිසා තදංග ප්‍රහාණය තුලින් අපිට ඒ විදිහට කෙලෙස් සතුරා ප්‍රහාණය කරලා පරාජය කරලා ජය ගන්න පුළුවන් වෙනවා සංගාම විජය කරන්න. ඊළඟට දෙවෙනි ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විස්කම්බන ප්‍රහාණය. විස්කම්බන ප්‍රහාණය වෙනකොට අපිට පැයට දෙකක තුනක වගේ කාල සීමාවක් ඔස්සේ කෙලෙසුන් ප්‍රහාණය කරගෙන දුරු කරගෙන අපේ හිත තැන්පත් කරගෙන සමාධිගත කරගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. මේ අවස්ථාව ලැබෙන්නේ සති සමාධි දියුණු කරපු කෙනෙකුට. ක්‍රමවත් ආකාරයට භාවනා පුහුණුවක් ලැබලා හොඳට Taman තෝරාගත්ත භාවනා අරමුණේ සිට යොමු කරන්න පුළුවන් නම් භාවනා අරමුණේ දිග වේලාවක් තිස්සේ හිත තැන්පත් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නට සමාධිය ඇති කර ගන්නට අපි දක්ෂණ අපි පුරුදු වෙලා නම් අපිට අත්දැකීම් තිබෙනවා නම් අන්න එවන් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා විස්කම්බන ප්‍රහාණය කරමින් කෙලෙසුන් දුරු කරන්න. සමහර විටකදී භාවනා කරන හිත සමාධිගත කරගෙන පැයක කාලයක් අපිට ගත කරන්න පුළුවන් නම් ඒ සමාධිගතව ගත කරන පැයක කාල සීමාවේ විස්කම්බන ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරගෙන අපි ගත කරන්න. අපිට පුළුවන් නම් භාවනා වඩලා ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන තත්ත්වයට දියුණු කරන්න. ඒ ධ්‍යානගතව ගත කරන කාල සීමාව තුල අපිට පුළුවන්කම ලැබෙනවා විස්කම්බන ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරගෙන කාලය ගත කරන්න. අපේ සංකාණීය තුළ ලෝභ දේශ මොහ ආදී කෙලෙස් ආවේග එවන් මොහොතකදී ඇති වෙන්නේ නැහැ. ඒවා යටපත් කරගෙන දුරු කරගෙන
ඒ නිසා භාවනා කරලා හොඳට හිත දියුණු කරගෙන විතක්ක විචාර පීචි සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග ටික මනාව ප්‍රගුණ කරන්න දියුණු කරන්නට අපිට පුළුවන් වුණා. ඒ විදිහට භාවනා කරන යෝගාවචරයාට ඒ භාවනා කරමින් සමාධිගතව ගත කරන කාලය. භාවනාවේ මුල් කොටසේදී නෙමෙයි සමාධිය හොඳින් ඇති කරගෙන සමාධිගතව ගත කරද්දී ඒ කාල සීමාවේදී විස්කම්මන ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරමින් මේ කෙලෙස් සටන ජය ගන්නට සංගාම විජය කියන தත්ත්වයටපත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට බලන්න කවුරුන් හෝ කෙනෙක් භාවනා කරලා ඊළඟට විදර්ශනා කරන්න පටන් ගත්තොත් විදර්ශනාවේදී අපි ලෝකයේ දිස බලනවා විශේෂ ඇසකින්. මේ නාම රූප ධර්මයන් දෙස නැත්නම් පංච උපාදානස්කන්ධයන් දෙස එහෙම නැත්නම් මේ සලආයතනයන් දෙස නැත්නම් ධාතු මාත්‍රයන් දෙස විශේෂ ඇසකින් බලලා ඒ පරමාර්ථ ධර්මයන් මනාව නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා ඒ නිරීක්ෂණයේ අවසානයේදී අපිට නිගමනයකට එන්න පුළුවන් නම් මම මේ වෙලාවේ මේ සමාධිගතව ඉඳගෙන විදර්ශනා නුවණ ඇති කරගෙන විදර්ශනා කළා පංච උපාදානස්කන්ධයේ විදර්ශනාවට නැගුවා. එහෙම විදර්ශනාවට නගලා පුළුවන්කම ලැබුණොත් එහෙම මේ උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්න භාවනාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න නෝනින් දකින්න තමා තුළින් දකින්න ඊළඟට මේ අනිත්‍ය වූ මේ නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධේ මොහොතක් පාසාම ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ජාති ජරා මරණ කියන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ නාම රූප ධර්මයන් මේ පංච උපාදානස්කන්ධයේ මේ සලආයතනයන් මොහොතක් පාසාම දුකටපත් වෙනවා ජාති දුක ජරා දුක මරණ දුක කියන මේ දුක් ටික මේ ස්කන්ධයන් තුළ පිහිටලා තිබෙනවා කියලා දකින්න පුළුවන්කම ලැබුණා. තමා තුලින්ම දකින්න තමා කරපු භාවනා කර්මස්ථානයේ ඔස්සේ මේ ටික දකින්න පුළුවන් වුණොත් මෙන්න මේ දැක්ම ඇති වෙන වෙලාවේ නුවණින් දකින්නකොට විදර්ශනාව කරනකොට ඊ අවස්ථාවේදී කෙමෙන් අපේ సంతානේ පවතින සංයෝජනයන් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. අපි මේ කතා කරපු අර 1510ක් කෙලෙසුන් අතර විශේෂ කෙලෙස් 10කට බුදුරජාණන් වහන්සේ නමක් ලැබුවා සංයෝජන කියලා. 10ක් තියෙනවා දස සංයෝජන. මේ සංයෝජන 10න් පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම කියන සංකල්පනාව. මම සහ මගේ. අපි මොනවටද මේ මම කියලා කියන්නේ? තමන්ට මම කියන එක්කෙනාට මේ මම කියන පුද්ගලයා පොඩ්ඩක් අපි කොටස් වලට කඩලා විමර්ශනය කරලා බලමු. අපි මේ මම කියලා හැඳින්වන්නේ කාටද? රූපයට. අපේ මේ ශරීරයේ ඇදලා තියෙන්නේ 28 රූප වලින්නේ. එක්කෙනෙක්ගේ ශරීරය තුළ රූප 28ක් තියෙනවා. එතකොට මේ රූප 28න් සකස් වෙච්ච මේ ශරීරේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච ඒ වගේම කෙස්ලොම් නියදත් සම්මස් ඇටනහර ආදී කුණක කොට්ටාසයන්ගෙන් සමන්විත වෙච්ච එක. ඒ නිසා මේ කුණක කොට්ටාස ටික එහෙම නැත්නම් මේ භවයක් පමණ වූ මේ කය රූපයක්. ඒ රූපේ මොහොතක් පාසා වෙනස් වෙනවා. රූපේ ආයු කාලය තමයි චිත්තක්ෂණ 17ක් කියන්නේ. ඒ නිසා මේ චිත්තක්ෂණ 17ක කාලය ගත කරනකොට මේ රූපය ඉස්සර වෙනාම උපතේ වෙනවා. ඊට පස්සේ ඊළඟ ශරණයේදී සන්තති බවටපත් වෙනවා. ඒ වගේ අවස්ථා 14ක් තිස්සේ සන්තති වෙලා ඊළඟ ශරණයේදී අනිත්‍යතා බවටපත් වෙනවා. උපතේ සන්තති ජරතා අනිත්‍යතා. මේ විදිහට මේ හටගත් රූපේ නැති වෙලා යනවා. රූපේ එක අවස්ථාවක් තමයි හටගන්න අවස්ථාව. ඊළඟ අවස්ථාව තමයි ඒක සම්පූර්ණයෙන් නැති වෙලා අභාවයටපත් වෙන මරණයටපත් වෙන අවස්ථාව. ඒ අතරමැද කාලයේ අරසන 14ක කාලය තුල මොකද වෙන්නේ? වෙනස් වෙනවා, ජරාවටපත් වෙනවා. ඒ නිසා මේ රූප උපාදානස්කන්ධය තුල ජාතිය තියෙනවා, ජරාව තියෙනවා, මරණය තියෙනවා. ඒ නිසා මේ රූපය දුකයි. ජාති ජරා මරණ කියන දුක් වලින් සමන්විතයි. ඒ විතරක් නෙමෙයි මේ රූප ටික ජාති ජරා මරණ බවට පත් වෙනවා. යම් කිසි වෙලාවකදී හේතු ප්‍රත්‍ය නිසා හට ගන්නවා. ඒ හේතු ප්‍රත්‍ය නිසාම තමයි විනාශ වෙන්නේ, ජරාවටපත් වෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය නිසාම තමයි මරණයටපත් වෙන්නේ. එහෙමනම් මේ රූපය මට අයිති එකක් නෙමෙයි. මට අවශ්‍ය විදිහට මේක පරිහරණය කරන්නට බෑ. මට අවශ්‍ය ආකාරයට මේක පවත්වාගෙන යන්න නඩත්තු කරන්න පුළුවන් කමක් නැහැ. මේ රූපේ පවත්වාගෙන යන්නේ ප්‍රධාන සාධකයේ තමයි කම්මචිත්ත ඍතු ආහාර කියන එක. එහෙමනම්
මේ කියාපු හේතු ප්‍රත්‍ය වලට මේ රූපේ අයිති රූපය මගේ නෙමෙයි මාසන්තක නැහැ. ඒ නිසා මේක අනත්තයි. මගේ නොවන නිසා මට අයිති දෙයක් නොවන නිසා රූපේ අනත්තයි. රූපේ විතරක් නෙමෙයි මේ රූපයත් එක්කම හටගන්න වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික. ඒ හැමදේම අනිත්‍යයි. ඒ ස්කන්ධ පහම දුකයි. ස්කන්ධ පහම අනාත්මයි. මෙන්න මේ අවබෝධය කාට හරි කෙනෙකුට ලැබුණාම මෙතන සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ මමෙක් නෑ කියන මේ සංකල්පනාව අවබෝධ වුණාම අන්න අප තුළ තිබෙන අර සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා දුරු වෙනවා. මේ විදිහට මේ සංයෝජන ටික සම්පූර්ණයෙන්ම දුරු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ විදර්ශනාව තුලින්. ඒ නිසා යම් කිසි කෙනෙක් විදර්ශනා භාවනා කරලා නාම රූප ධර්මයන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න විට සම්පූර්ණයෙන්ම කෙලෙසුන් ප්‍රහාණය කරගෙන සමුච්ඡේද ප්‍රහාණය කියන මේ தත්ත්වයටපත් වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔබ හැමදෙනා මේ ධම්ම ශ්‍රවණී කරන ඔබ මේ කාරණා තුන තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ අවසාන ඉලක්කය නිවන් සැප ලැබේවා කියලා ඔබ බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා කරන්න. නිවන් සැප ලබන්නට නම් ඔබ මේ විදිහට තදංග ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕනේ. ඊළඟට විස්කම්මන ප්‍රහාණයෙන් කෙලෙසුන් ප්‍රහාණය කරන්නට ඕනේ. සමුච්ඡේද ප්‍රහාණයෙන් මේ කෙලෙසුන් සම්පූර්ණයෙන්ම නැති කරලා ගමනා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන ඒ මගඵල අවසානයේ නිවන සාක්ෂාත් කරගන්නට ඕනේ. ඒ නිසා ඔබේ අරමුණ එයයි. ඒ අරමුණ තමයි මේ සූත්‍ර දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ කියලා මේ මාතෘකා කළ මේ සූත්‍ර දේශනාවට බුදුරජාණන් වහන්සේ දුන්න නම තමයි අනුත්තර සංගාම විජය. ඒ නිසා සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා ජයග්‍රහණය ලබන මාවත තමයි මේ සූත්‍රයෙන් ඔබ ඉගෙන ගන්න. මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ පුංචි කතා ප්‍රවෘත්තියක් තිබෙනවා. මෙතන ඉන්න අයට ඒ කතන්දර අහන්න නම් අවශ්‍ය නැහැ. ඒත් අපේ බෞද්ධ සාහිත්‍යයේ මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ අටුවාවේ විස්තර කරලා තිබෙන නිසා ඉතා කෙටියෙන් මේ කතන්දරේ පොඩ්ඩක් ඔබට කියලා ඊට පස්සේ මේ සූත්‍රයේ අන්තර්ගත වෙන මේ ගැඹුරු දහම් කාරණා ටික පැහැදිලි කරන්නටයි මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ. අපේ ආනන්ද හාමුදුරන් වහන්සේ දවසක් සවැත් නුවර මහා මාර්ගයේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරනවා. පිණ්ඩපාතේ වැඩම කරන වෙලාවේ මේ මහා මාවත දෙපස විශාල පිරිසක් රැස් වෙලා පෙරහැරක් නරඹන්නට විශාල පිරිසක් රැස් වෙන ආකාරයට මග දෙපස කඩපිල් අතර විශාල පිරිසක් රැස් වෙලා පාර දෙස බලාගෙන ඉන්නවා බොහොම ආසාවෙන් මොනවා හෝ දර්ශනයක් බලාගෙන මේ ආසාවකින් කැමැත්තකින්. අවට තිබෙන දෙමහල් නිවෙස්වල උඩුමහල් තලයේ සඳලු තලවල ඉඳගෙන විශාල පිරිසක් පාර දෙස බලාගෙන ඉන්නවා. ආනන්ද හාමුදුරන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරන අතරම වටපිටාව බලන්න පුළුවන් කමක් නැහැ. පිණ්ඩපාතේ වැඩම කරද්දී සංවර වෙන්නට ඕනේ. ඒත් ඒ සංවර බව අතරම උන්වහන්සේගේ කනට ඇහෙන ශබ්දයක්. මොකක්ද මේ ඇහෙන ශබ්දය? තව සුළු මොහොතකින් මේ මහා මාවත මැදින් මේ සවැත් නුවර මහා මග ප්‍රධාන මාවත දිගේ අලංකාර පෙරහැරක් ගමන් කරනවා. ඒ පෙරහැර මාස කීපයකට වතාවක් තමයි මේ නගරයේ මැදින් ගමන් කරන්නේ. මොකක්ද මේ පෙරහැර? ජානුස්සෝනීය බ්‍රාහ්මණය. මේ රජතුමාගේ පුරোহিত බමුණෙක් මේ ජානුස්සෝනීය කියන බ්‍රාහ්මණය. ඒ බ්‍රාහ්මණය Tamanට නිල වශයෙන් අයිති වෙච්ච නිල රතේ. ඉදා කාලේ තිබිච්ච නිල රතේ සාමාන්‍ය එකක් නෙමෙයි. අශ්වයන් බැඳී අශ්ව කරත්තයක්. ඒක සාමාන්‍ය පෙළේ අශ්ව කරත්තයක් නෙමෙයි. බොහොම අලංකාර විදිහට සකස් කරපු සුදු අසුන් බැඳගත්ත සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් අලංකාර කරපු ඉතාම ලස්සන යානාවක් අශ්ව කරත්තේ. මේ අශ්ව යානාව තමයි අශ්ව කරත්තේ තමයි මේ ජානුස්සෝනීය බමුණා කියන රජතුමාගේ පෙරේරි බමුණාට හිමි නිල රතේ. අදත් අපි දකිනවානේ රාජකීය අමුත්තන් නිල රත වලින් ගමන් කරන ආකාරය. අපි එංගලන්තය ගැන කතා කළොත් කල්පනා කළොත් එහෙම නායිකස්ත්‍රියෙන් විරාජමාන වෙච්ච මහා රාජනීය මහරජින එලිසබෙත් මහරජින මහමග ගමන් කරන අවස්ථාවේ සමහර විටකදී පාර්ලිමේන්තුව විවෘත කිරීම වාගේ නිල කටයුත්තක් සඳහා ඒ අධිරාජනීය මහා මාර්ගයේ ගමන් කරනකොට ලෝකේ පුරාම ජනතාව රූපවාහිනිය ඔස්සේ බලාගෙන ඉන්නවා.
තම අලංකාර දර්ශනය. ඒ අලංකාර දර්ශනය වගේ එකක් තමයි එදා සවැත් නුවර නගරයේ මැදින් මේ ඥානසෝනීය බමුණා තමන්ගේ නිර රථයෙන් ගමන් කරනකොට දකින්නට ලැබේ. මේ නිර රථයට සම්බන්ධ වෙන සුදු පාට අශ්වයන් වෙනමුත් දෙදෙනෙක් ඊළඟට ඒ අශ්වයන්ගේ ශරීරය අලංකාර කරන ඒ සඳහා සුදු පාට ධවල වර්ණ වූ ආභරණ මේ අසුන්ට පළඳවලා තිබෙනවා. ඒ වයින් අලංකාර වෙච්ච රථයක් මේ. ඒ විතරක් නෙමෙයි ඇද්දල වලින් රිදී වලින් සුදු පැහැයෙන් අලංකාර කරලා කැටයම් සහිතව මේ රථය සකස් කරලා තිබෙන රථයේ දෙපැත්තේ ඇඳි ටික ඇද්දල කැටයම් ආදියෙන් අලංකාර කරලා සකස් කරලා තිබේ. ඒ වගේම වාඩි වෙන ආසනේ සුදු පැහැති පට වස්ත්‍රයකින් අලංකාර කරලා තිබේ. ඒ අශ්වයන්ට සම්බන්ධ කරලා තිබෙන රැහැන රිදී පැහැති නාලිකා වලින් අලංකාර කරලා ආවරණී කරන රිදී පැහැති නූලක් රැහැනක් තමයි මේ අශ්වයන්ගේ නාසයට සම්බන්ධ කරලා තිබෙන්නේ. ඒ වගේම අශ්වයා පදවන අසරුවා ඒ සුදු පැහැයෙන් අලංකාරව ඇඳගෙන ඒ වගේම අසරුවාගේ අතේ තිබෙන කෙවිතක් ඒ කෙවිත රිදී පැහැයෙන් අලංකාර කරලා තිබෙනවා. ඒ වගේම ඥානසෝනීය බමුණාගේ හිස මත ඡත්‍රයක් නැත්නම් කුඩයක් පනවල තිබෙනවා. ඒ කුඩයත් අලංකාරයි රිදී පැහැයෙන් ආලේප කරලා. විවිධ ආකාරයේ මුතු මැණික් ආදී ඒ කුඩය වටයෙන් දෙපසට එල්ලෙනවා සැරසිලි හැටියට එල්ලලා තිබෙනවා. ඒ වගේම මේ බමුණාගේ නලල් තලේ ඒ නලල් පටිය සුදු පැහැයෙන්ම අලංකාර කරලා තිබෙයි. ඒ වගේම බමුණාගේ පාවහන් ඒ විතරක් මේ අසරුවා පැනගෙන ඉන්න පාවහන් ඒ සියල්ලක්ම සුදු පාටයි. ඒ විදිහට අසරුවාගේ දෙපස දෙදෙනෙක් ඉඳගෙන කාන්තාවන් දෙදෙනෙක් ඉඳගෙන වල් විදුනාවකින් මේ බමුණට පවන් සලනවා. ඒ වල් විදුනාව ඒ දෙකත් සකස් කරලා තිබෙන සුදු පැහැයි. ඒ වගේම තමයි කුණ්ඩලා බරණ මල්දම් මේ සියල්ලක්ම සුදු පැහැයෙන් අලංකාර කරලා තිබෙනවා. ඉතින් මේ වගේ අලංකාර යානාවක නැගිලා මේ ඥානසෝනීය බමුණා මේ නගරය ප්‍රදක්ෂිනා කරමින් රජමාලිගාවට ගමන් කරනවා. උත්සවාකාරී. මේ සිදුවීම මාස කිහිපයකට වතාවක් සිද්ධ වෙනවා. ඒ සිද්ධිය සිද්ධ වෙන දවසේදී මහ ජනතාව බොහොම ආශාවෙන් නගරයට රැස් වෙලා පාර දෙපස එකතු වෙලා මේ යානාව දෙස බලාගෙන ඉන්නවා. දැන් ආනන්ද හාමුදුරුවෝ මේ සිද්ධිය දැක්කා. මහ විශාල පිරිසක් පාර දෙපස ඉඳගෙන මේ මහා පෙරහැරකින් මේ ඥානසෝනීය බමුණා රජමාලිගාව කරා අලංකාර පෙරහැරක් තුලින් ගමන් කරන ආකාරය. මේක දැකලා මහ ජනතාව නොඑක ආකාරයට ප්‍රීති ഘോഷා කරනවා, ස්තුති ഘോഷා කරනවා. ඒ අය වර්ණනා කරනවා මේ පෙරහැර. මේ ඥානසෝනීය බමුණා ගමන් කරන රථය ඉතාම අලංකාර රථයක්. මේ රථය නම් සාමාන්‍ය රථයක් වෙන්න බෑ. දිව්‍ය රථයක් හා සමානයි, අලංකාරයි, වටිනාකමිනුත් ඉතාම විශිෂ්ටයි. මේ විදිහට මේ රථය පිළිබඳව සාකච්ඡා කරනවා, කතා කරනවා. මහා මග දෙපස ඉන්න රැස්වලා ඉන්න මහ ජනතාව ප්‍රීති ഘോഷා කරමින් මේ රථය ගැන තමයි කියවන්නේ. ආනන්ද හාමුදුරුවෝ පින්නපාත චාරිකාවේ ගිහිල්ලා මේ කතන්දර ටිකත් අහගෙන ඒ පෙරහැරත් දැකලා පින්නපාත චාරිකාව අවසන් කරලා විහාරස්ථානයට පැමුණා. දානීය වළඳලා ඊට පස්සේ උන්වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. දවල් දානීන් පස්සේ සවස් කාලේ බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ ඉඳගෙන ධර්ම දේශනා සිද්ධ කරන වෙලාව. මේ ධර්ම දේශනා සිද්ධ කරන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පවසනවා තමන් වහන්සේ දැකපු සිද්ධිය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ විදිහේ යානාවක් දැක්ක, අශ්ව කරත්තයක් දැක්කා. මහ ජනතාව ඒකට නම දාලා තියෙන්නේ බ්‍රහ්ම යානී කියලා. ඉතින් මේ වගේ මහා යානාවකින්, අලංකාර යානාවකින් ගමන් කරන මේ ඥානසෝනීය බමුණා දේශ බලලා මට ස්වාමීනි අදහසක් පහළ වුණා. අපේ මේ ශාසනය තුළ නැත්ද එහෙම වැඩපිළිවෙලක්? මේ වගේ අශ්ව කරත්තයක නැගලා මේ වගේ මහා පෙරහැරකින් ගමන් කරන වැඩපිළිවෙලක් අපේ ශාසනය තුළ තියෙනවනම් එතකොට මහ ජනතාව ඒ සිද්ධිය දැකලා සතුටටපත් වේ, සන්තෝෂයටපත් වේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වගේ මේ ඥානසෝනීය බමුණා පරිහරණය කරපු ඒ බ්‍රහ්ම යානීය වගේ යානාවක් මේ ශාසනය තුළ පනවන්නට ස්වාමීන් වහන්සේට පුළුවන් කමක් නැද්ද? බැරිද ඒක කරන්න? එහෙම බුදුහාමුදුරන්ගෙන් ඇහුවාම
ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ මාතෘකා වශයෙන් ලැබූ ගාථා පාඨය දේශනා කරමින් මේ ශාසනය තුල ආනන්දය බ්‍රහ්මයානාවක් මට පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. ඒක බ්‍රහ්මයානාවක් විතරක් නෙමෙයි ඉතිපි ධම්මයාන. ඒක ධර්ම යාත්‍රාවක්. ඒ විතරක් නෙමෙයි මේ ධර්ම යාත්‍රාවට මට තවත් නමක් කියන්නට පුළුවන්. ඒ නම තමයි අනුත්තර සංගාම විජය කියන නම. අර බමුණා වගේ නෙමෙයි මහා යුද්ධයකින් ජයගෙන ජයග්‍රහණය කරමින් ඉදිරියට ගමන් කරන යානාවක් තමයි මේ බ්‍රහ්ම යානය ධම්ම යානය අනුත්තර සංගාම විජය කියලා හඳුන්වන වැඩපිළිවෙල. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වැඩපිළිවෙල පිළිබඳව මාතෘකාව දේශනා කරලා ඊළඟට ආනන්ද හාමුදුරුවන් ඇතුළු මේ මහා සංඝරත්නයේ ධම්සභා මණ්ඩපයේ රැස්වලා ඉන්න ඒ සියලු දෙනා වහන්සේට මේ බ්‍රහ්ම යානය පිළිබඳව විස්තර කරන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ජානුස්සෝනීය බමුණාව තබාගෙන ඇදගෙන ගියේ ඒ අස්ස කරත්තය ඇදගෙන ගියේ සුදු පැහැති අස්සයන් දෙන්නෙක්නේ. ඒ අස්සයන් දෙදෙනා වගේම අපේ මේ බුද්ධ ශාසනය තුළ කටයුතු කරන අයට අස්සයෝ දෙන්නෙක් අවශ්‍ය කරනවා. මේ බුද්ධ ශාසනය තුළ ඉන්නවනේ පිරිස් කණ්ඩායම් හතරක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස. දැන් මෙතන මේ දහම් ශ්‍රවණී කරමින් ඉන්න ඔබ හැම දෙනා මේ සම්බුද්ධ ශාසනයට සම්බන්ධ මේ සතර පිරිසෙන් කොටස් දෙකක්. ඔබ උපාසක උපාසිකා කියන වර්ග දෙකටයි අයිති වෙන්නේ. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ කියන මේ අස්ස යානාව මේ බ්‍රහ්ම යානාව ධම්ම යානාව ඔබ සකස් කර ගන්නට ඕන හදා ගන්නට ඕනේ. අද අපිට මහමග ගමන් කරන්නට අමාරුයි මේ මෙතෙක්කල් ගමන් කරන රට වාහන වලින් ඉන්ධන ප්‍රශ්නේ නිසා. ඒ නිසා මේ ජානුස්සෝනීය බමුණා ගමන් කරපු අස්ස කරත්තය වගේ එකක් අපිට තිබුණොත් අපේ ගමනට පහසු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ අපට දේශනා කරන්නේ ඉන්ධන වලින් තොරව ගමන් කරන්නට පුළුවන් රථයක් ගැන. ඒ රථේ සාමාන්‍ය මහා මාර්ගයේ නෙවෙයි අපි ගමන් කරන්නේ. ඒ රථයෙන් ගමන් කරන්නේ මේ ශාසන ප්‍රතිපදාව තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ බුද්ධ ශාසනය තුළ අපි ගමන් කරන්නේ. එහෙම ගමන් කරලා අපේ අවසාන කෙළවර ඉලක්කය තමයි මේ මාර්ගයේ විහිදෙන්නේ කොතනටද? නිර්වාණය කරා. ඒ නිසා නිවනට ගමන් කරන වැඩ පිළිවෙලක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඔබ උපාසකයන් හැටියට උපාසිකාවන් හැටියට මේ යානාවේ ගමන් කරන්නට අවශ්‍ය නම් අර ජානුස්සෝනීය බමුණා ළඟ තිබිච්ච සුදු පැහැති ධවල අස්සයන් දෙදෙනා වාගේ ඔබට අවශ්‍යයි අස්සයන් දෙදෙනෙක්. මොකක්ද මේ අස්සයන් දෙදෙනාට බුදුරජාණන් වහන්සේ උපමා කළේ? ඒ තමයි ශ්‍රද්ධාව හා ප්‍රඥාව. ඔබට ශ්‍රද්ධාව තිබෙනවා නම් ප්‍රමාණවත් තරමට ඔබ තුළ ප්‍රඥාව තිබෙනවා නම් ප්‍රමාණවත් තරමට මෙන්න ඔබ සුදුස්සෙක් වෙනවා මේ අනුත්තර සංගාම විජය කරා ගමන් කරන්න. මේ ධම්ම යානය ඔස්සේ මේ බ්‍රහ්ම යානය ඔස්සේ නිවන කරා ගමන් කරන්න. ඔබ ළඟ තියෙන ශ්‍රද්ධාවේ පමණ ගැන බලන්න. මොකක්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල විශ්වාසයක් ඇති කරගන්නට පුළුවන් නම් අටුවාවේ විස්තර කරනවා පාඨයේදී සද්ධාති තථාගතස්ස සම්මා සම්බෝධි. මේ ලෝකේ ජීවත් වෙන කවුරු හරි කෙනෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෞතර බුදු බවට පත් වුණාය කියලා විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී අනන්ත ගුණයන්ගෙන් සමන්නාගතයි කියලා අවබෝධයකින් යුක්තව විශ්වාස කරනවා නම් ඒ විශ්වාසය ඇති වෙන්නට නම් අපි ළඟ දැනුමක් තියෙන්නට ඕනේ. මොනවා ගැනද? බුදු ගුණ ගැන. බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත ගුණ අතර අපේ රහතන් වහන්සේලා අටුවා ටීකාවල සඳහන් කරලා තිබෙනවා මේ සියලුම ගුණ ටික සංක්ෂිප්ත කරලා සාරාංශ කරලා ගුණ 9ක් නවරහාදී බුදු ගුණ කියලා. ඒ නවරහාදී බුදු ගුණ ටික අපි හොඳට දන්නවනම් දැන් බලන්න මේ බුදු ගුණ වලින් පළවෙනි බුදු ගුණය ගත්තාම පළවෙනි බුදු ගුණේ අරහං. අරහං කියන බුදු ගුණය විස්තර කරන්නට පාඨ පහක් තියෙනවා. වාක්‍යයන් පහක්. අපි මේ වාක්‍ය පහේ අන්තර්ගතය හොඳට දන්නවනම් පළවෙනි වාක්‍ය මොකක්ද? මාගේ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක.
කෙලෙස් සතුරන් නැති කලසේක සංසාර චක්‍රයාගේ අරය සිඳලූසේක. බලන්න මේ කාරණා ටික හරියට අපි දන්නවනම් ඒ සංසාර චක්‍රයේ අර කියලා කිව්වහම අපි පටිච්චසමුප්පාදය ගැන දැනුමක් ඇති කරගන්නට ඕන. සකල ක්ලේශයන් ප්‍රහාණය කළසේක කියලා කියනකොට අපේ సంతානිය තුළ හටගන්න කෙලෙස් සිටිවිලි ගැන බලන්න. දැන් අභිධර්මයේ පැත්තෙන් ගත්තොත් එහෙම අපේ සිත දූෂිත බවට පත් කරන, කිලිටි බවට පත් කරන කෙලෙස් නැත්තම් චෛතසික 14යි. මේ චෛතසික 14 ගැන අපි හොඳට දන්නවනම්, ඒව ගැන මනා වැටහීමක් අවබෝධයක් අපිට තියෙනවනම්, අන්න එහෙනම් අපි මේ වගේ චෛතසිකයන් බුදුරජාණන් වහන්සේ දුරු කළේ. මේ වගේ කෙලෙස් ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් නැති කරලා දැම්මේ. දා බුදු බවට පත් වෙන වෙලාව. ඒ නිසා සියලුම කෙලෙසුන් ටික බුදුරජාණන් වහන්සේ දුරු කළා නිකම්ම නෙවෙයි. සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කළා. ඒ නිසා අපි ඒකත් දැනගන්නට ඕනේ. සවාසනා වාසනාව සහිතව තමයි කෙලෙසුන් දුරු කළේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට, බුදුගුණ ගැන කතා කරනකොට මේ මොකක්ද වාසනා ගුණී කියලා කියන්නේ? ඒ තමයි අර කෙලෙස් වල තියෙන එක්තරා ස්වභාවයක්, ආකාරයක්, ලක්ෂණයක්. කෙලෙස් තියනවාය නැත්නම් ලෝභය තිබෙනවායි කියලා පෙන්වුම් කරන්නේ මේ වාසනා ගුණී. ඒ නිසා කෙනෙක් ළඟ ලෝභය තියෙනවා නම් ඒ ලෝභය තියෙන වෙලාවෙදී අපිට අඳුන ගන්න පුළුවන් මෙයා ලෝභයෙන් ඉන්නේ කියලා. ඒ සමහර කෙනෙක් ඔය නොයි මිල මුදල් වලින් ගනුදෙනු කරනකොට එහෙම එයා ලෝභයෙන් නම් ඉන්නේ, පෙරේත කමෙන් නම් ඉන්නේ, කෑදර කමෙන් නම් ඉන්නේ. ඒ ගනුදෙනුව කරන වෙලාවේ මූණ දිහා බැලුවාම මෙයා කොච්චර මේ ගනුදෙනුව කළත් මහා කෑදර කමකින් ඉන්න කෙනෙක්, ලෝභ කමින් ඉන්න කෙනෙක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. සමහර කෙනෙක් යම් යම් පරිත්‍යාගයන් කරන්න පුළුවන්. ඒ පරිත්‍යාග කරන වෙලාවේ එයා ලෝභයෙන් ඉන්නවා නම්, පෙරේත කමෙන් නම් මේ දේ කරන්නේ. අපිට එයාගේ ඇසිරීම ඔස්සේ තේරුම් ගන්නට පුළුවන් මෙයා තුළ ඉතිරි වෙලා තියෙනවා මේ ලෝභය. ලෝභය දුරු කරගෙන දෙනවා වගේ මේ පෙන්වුවට රටට, සමාජයට මෙයා ළඟ ලෝභය තියෙනවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ කෙලෙස් තියෙන බව හඳුනා ගන්න ලක්ෂණය. කෙලෙස් වල හැඩවුරුකම, ආකාරය, ලක්ෂණය. ඒ ටිකට තමයි මේ වාසනා කියලා හඳුන්වන්නේ පාලි භාෂාවේ. අපි සිංහල භාෂාවෙන් වාසනා කියලා කියනවා. කෙනෙකුට මොනවා හරි ලැබීමක් තියෙනවනම් එතකොට අපි ඒකට කියන්නේ වාසනාව කියලා. බුදුරජාණන් වහන්සේ මේ වාසනා සහිතව කෙලෙසුන් දුරු කරන වෙලාවේ අර කෙලෙස් වල තියෙන ආකාර, ලක්ෂණ, හැඩවුරුකම මේ ටිකක් දුරු කළා. නිසා මේ වාසනා ගුණය ගැන, ඒ වගේම අනිකුත් කෙලෙසුන් ගැන මේවා ගැන අපිට මන අවබෝධයක් තියෙනවා නම් තමයි අරහං ගුණය ගැන නිවැරදි වැටහීමක් අපිට ඇති වෙන්නේ. ඉතින් මේ විදිහට මේවා දැනගෙන තීරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණස්කන්ධය පිළිබඳව මන අවබෝධයක්, වැටහීමක් කෙනෙක් තුළ තියෙනවා නම්, හොඳට බුදුගුණ ටික තේරුම් ගත්තා නම්, බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හොඳට අඳුනගත්තා නම්, අන්න එයා තුළ තමයි මේ ශ්‍රද්ධාව පිහිටලා තිබෙන්නේ. ඒ නිසා ඒ වගේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක්, ධර්මයේ ගැනත් යම් කිසි දැනුමක් තියෙන කෙනෙක්, බුදුගුණ ගැන දන්නවනම්, බුදුරජාණන් වහන්සේව අඳුරනවනම්, එයා අනිවාර්යෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දැනුමක් තියෙන කෙනෙක්. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන සාමාන්‍ය දැනීමක් කෙනෙකුට තියෙනවා නම් ඒ පුද්ගලයා ශ්‍රද්ධාව තියෙන කෙනෙක්. ඒ නිසා ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි, තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තා කියලා අපි දන්නවා නම්, විශ්වාස කරනවා නම්, අවංකවම අපේ හිතේ අදහස ඇවිල්ලා තියෙනවා නම්, ඒ වෙලාවේදී අපි ශ්‍රද්ධාව ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න සමහර අය බුදුරජාණන් වහන්සේ දේශනා කරපේවට විරුද්ධව වැඩ කරන අවස්ථා අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවකදීම කරපු දේශනාවක් තමයි මියගියට පින් දෙන්න කියන එක. ඉතින් බලන්න ඒක ගැන කොච්චර අදහස් මතිමතාන්තර තියෙනවද අපේ සමාජ, බෞද්ධ සමාජ. උඟ දෙනෙක් අපෙන් අහනවා ඊයේත් අපේ භාවනා වැඩසටහනේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නට කියලා දැනුම් දුන්නා. අපි පොත් කීපයක් දාලා තියෙනවා ප්‍රශ්න ලියලා දෙන්න. මේ පොත්වල තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි ගෙදර ඉඳගෙන ඥාතීන්ට පින් දෙන්න පුළුවන්ද කියන එක. බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවකදී අපිට දේශනා කළා පින් දෙන්න කියලා. තිරෝකුඩ සූත්‍රයේ දේශනා කළා. ඊළඟට දස පින් කිරියවත් හඳුන්වන දෙනකොට පත්ති දාන කියන කුසලයක් ගැන පෙන්නලා දුන්නා. ඊළඟට සිංහාලෝවාද සූත්‍රයේ මියගිය මව්පියන්ට පින් දෙන්න කියලා දේශනා කළා. මෙච්චර ගොඩක් අවස්ථා වලදී දේශනා කරලා තිබෙන ඒ දේශනාව ගැන බොහෝ දිනාට සැක සංකා තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ගැන සැකයක් නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ගැන සැකයි. වෙන කවුරු හරි කෙනෙක් මේ කට්ටඩි කෝ කවුරු හරි කෙනෙක් කිව්වොත් පින් දෙන්නට එපා ගෙදර ඉඳලා කිය ඒක පිළිපදිනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අමතක කරලා අත්හැර.
ඉතින් ඒ වගේ සමාජයක ඒ වගේ කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ධර්මය ගැන වැටහීමක් ඇති කරගෙන බුදුගුණ ගැන අවබෝධයක් ඇති කරගත්තාම තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යයම දන්නවයි කියලා තීරුම් ගත්තාම අවංකව විශ්වාස කරන තත්ත්වයට අපිපත් වුණාම අන්න අපතුල ශ්‍රද්ධාව පිහිටනවා. ඒ නිසා අපි ළඟ තියෙන ශ්‍රද්ධාව දියුණු කරගන්නට තමයි අපි ආමිෂ පූජා කරන්නේ, මල් පහන් පූජාව. ඒ වයින් අපේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. බුදුගුණ සත්‍යයනා කරද්දී බුදුගුණ පාඨයන් කියවද්දී මෙන්න අපේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඒ නිසා මේ තමයි පළවෙනි අස්සය. අපිට නිවනට යන්න තියෙන අස්ස කරත්තයේ මේ බ්‍රහ්ම යානාවේ ධම්ම යානාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කරත්තේ ඇදගෙන යන පළවෙනි අස්සය තමයි ශ්‍රද්ධාව. ඒ නිසා අපට ශ්‍රද්ධාව ඇති කරගන්නට ඕන. ඊළඟට බලන්න ශ්‍රද්ධාව ළඟටම තියෙන දේ දෙවෙනි එක ප්‍රඥාව. ශ්‍රද්ධා බීජං, ශ්‍රද්ධාව බීජයේ හැටියට පෙන්වන්නේ. ඊළඟට ඉදිරියට යනකොට තමයි ප්‍රඥාව අපිට ලැබෙන්නේ. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව. අපි දන්නවා මේ ලෝකය ගැන අපි වැටහීමක් ඇති කරගන්නකොට මේ මම කියලා කියන්නේ මේ ලෝකයේ එක්තරා සම්දිස්ථානයක්. නැත්තම් ලෝකය ගැන පෙන්වන්න පුළුවන් මාතුලි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ීමස්මින් ව්‍යාමමත්තේ කලේබරේ ලෝකංච පඤ්ඤපේ. මේ ලෝකය ගැන නිවැරදි දැනුමක් ඇති කරගන්නවා නම් ඒක ප්‍රඥාව. ඒ දැනුම කොහොමද අපි ඇති කරගන්නේ? මේ තමා ගැන බලලා තමා ගැනම දැනුමක් ඇති කරගත්තොත්, තමාව හඳුනාගත්තොත් හරියට අන්න එතකොට අපිට ප්‍රඥාව ලැබෙනවා. ඒ නිසා ප්‍රඥාව ලබන වැඩපිළිවෙල තමයි විදර්ශනා. විදර්ශනා නුවණ ඇති කරගෙන මේ මමය කියලා කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි, සත්‍යයක් නෙමෙයි, ස්කන්ධ පහක එකතුවක්. මෙතන රූප ටිකක් තියෙනවා. ඒ රූප ටික ඇතුලේ ක්‍රියාත්මක වෙනවා සිත විඥානය. බලන්න හැමතිස්සෙම අපේ ශරීරයේ තියෙන රූප ටික, ශරීරයේ තියෙන රූප අපිට ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් චක්කු ප්‍රසාද රූපේ. ඊළඟට සෝත ප්‍රසාද රූපේ, ගාහන ප්‍රසාද රූපේ, જીවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. මේ රූප ටික මොකද කරන්නේ හැමතිස්සෙම? මේ බාහිර ලෝකයට විහිදලා ගිහිල්ලා මේ බාහිර ලෝකයේ තියෙන රූපයක් අල්ලගන්න. අපේ ඇස චක්කු ප්‍රසාද රූපේ මොකද කරන්නේ? අපේ ඉදිරියේ තියෙන කිසියම් වස්තුවක්, කිසියම් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච දෙයක් අරමුණු කරනවා. එතකොට මොකද වෙන්නේ? චක්කුංච පටිච්ච රූපේච මොකද්ද ගොඩනැගෙන්නේ? චක්කු විඥානය. ඒ විදිහට තමයි අපතුල විඥානය හටගන්නේ. එහෙමනම් බලන්න ඇස කන නාසය දිවකය කියන මේ ඉන්ද්‍රිය ටික ඔස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කරන හැම වෙලාවකම මෙන්න මේ රූපය ඇතුලේ මේ භවයක් පමණ මේ වස්තුව ඇතුලේ මේ රූපස්කන්ධය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී. ඒ විඥානීය ක්‍රියාත්මක වෙනකොට බලන්න ඒකත් එක්ක එකට පවතින දේ. ඒකෝපාද නිරෝධාච ඒකාලම්මනවත්තුක එකටම හටගෙන එකටම නැති වෙලා යන්නේ චෛතසිකනේ. එහෙනම් මේ රූපය ඇතුලේ සිතක් පහළ වෙනකොට, විඥානයක් පහළ වෙනකොට ඒ විඥානියත් එක්කම ක්‍රියාත්මක වෙනවා පස්ස වේදනා සංඥා චේතනා. මේකෙන් මේ වේදනාව කියන එක තමයි අපි වේදනා උපාදාන ස්කන්ධයේ හැටියට වෙන් කරගන්නේ. ඊළඟට බලන්න අපිට පහළ වෙන සංඥාව අපි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ඇති කරගන්නවා. මේ සංඥාව තමයි සංඥා උපාදාන ස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඊළඟට බලන්න අපිට හැමතිස්සෙම චේතනා පහළ වෙනවා. එයින් බලනකොට මොකක් හරි වස්තුවක් ඇහැට අරමුණු වුණාම ඒ වස්තුව දෙස බලන්නට ඕනේ, ඒක නරඹන්නට ඕනේ කියලා රූප සංචේතන අපට පහළ වෙනවා. ශබ්ද ඇහෙනකොට ඒ ශබ්දේ ශ්‍රවණය කරන්නට ඕනේ කියලා ශබ්ද සංචේතන අපිට පහළ වෙනවා. ගන්ධයක් නම් දෙන්නේ සුවඳක් අනුකූලකපත්තු කළාම ඒක ආග්‍රහණය කරන්නට ඕනේ කියලා ගන්ධ සංචේතන අපට පහළ වෙනවා. මේ විදිහට මේ පහළ වෙන චේතනා සමූහයට තමයි සංකාර උපාදානස්කන්ධය කියන්නේ. ඒක උපදින්නේ දන්නේ නැති එකක්. අමතක කරන දෙයක්. සංකාර උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තීරුම් ගන්න අමාරුයි ඉන්නේ. වෙන මොකකටවත් නෙමේ සංකාර උපාදානස්කන්ධය කියන්නේ මේ අපිට පහළ වෙන චේතනා සමූහය. එහෙමනම් මෙන්න මේ ටික හරියට දකින්න පුළුවන් වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් මේ තියෙන්නේ මම කියලා කෙනෙක් නැහැ කියලා. දකින්න පුළුවන්කම ඇති වෙන්නේ ප්‍රඥාව නිසි පරිදි ඇති වුණා. ඒ නිසා මේ අස්ය දෙන්න අපිට අවශ්‍යයි. ඊළඟට මේ අස්ය දෙන්නගේ කරට දාලා හරහට පොල්ලක් තියෙනවානේ බෝල්ලියක් කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ලැජ්ජා බය. හිරියොත්ප්ප දෙක. මේ අපේ අස්ස කරත්තේට හිරියොත්ප්ප දෙකක් අවශ්‍යයි. ඒ දෙක තිබුණොත් තමයි මේ අස්ය දෙන්නට කරත්තේ ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. හිරියොත්ප්ප කියන්නේ ලැජ්ජා බය දෙක.
පව් කරන්න තියෙන ලැජ්ජාව, ඒකට තියෙන බය, සතර අපායට තියෙන බය, ඒක තියෙන පිරිසක් මෙතන ඉන්නේ. ඒ නිසා මේ දහම් අහන්නේ, බණ භාවනා කරන්නේ, සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ. ඒ නිසා ඔයගලගේ මේ ගුණේ තියෙනවා. ඊළඟට මේ අස්ස කරත්තයේ ඉදිරියේ තිබෙන මේ හිසට බුදුරජාණන් වහන්සේ විදර්ශනාව නම් කරේ. විදර්ශනා නෝන ඇති කරගන්නේ. මේ විදර්ශනාව නිකම් ඇති කරගන්නට බෑ. විදර්ශනාව කියන්නේ යථා භූතං පජානාති කියන එකනේ. ඇත්ත ඇති හැටි දකින්න එකනේ. අපිට ඇත්ත ඇති හැටියට දකින්න නම් ඒකට තියෙන සුදුසුකම. මොකක්ද මේ සුදුසුකම? මේ විදර්ශනා භාවනා කරන්න ඉස්සර වෙලා අපි සමාධිය ඇති කරගෙන ඉන්නට ඕන. සමත භාවනාවක් කරලා ඒ සමත භාවනාව තුළින් සමාධිය ඇති කරගත්ත කෙනාට තමයි ඊළඟට විදර්ශනාව ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා 100 ගණනාවකදී අපිට දේශනා කරලා තිබෙනවා සමාධින් වික්කවේ භාවේත. මහණෙනි සමාධිය ඇති කරගන්න හොඳ භාවනා කරන්න. සමාහිතෝ වික්කවේ යථා භූතං පජානාති. මහණෙනි සමාධිය කෙනෙකුට ඇති වුණොත් තමයි විදර්ශනාව කරන්න ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ, යථා භූතය දකින්න පුළුවන් වෙන්නේ. ඇත්ත ඇති හැටියට දකින්න නම් සමාධිගත සිතක් තියෙනවා. ඒ නිසා සමාධිය ඇති කරගන්න. හැබැයි සමාධිය ඇති කරගෙන සමතේ වඩන්න නම් ඊටත් තියෙන සුදුසුකම. නිකම්ම හිතපු ගමන් භාවනා කරන්න බෑ. ඒකට තියෙන සුදුසුකම තමයි සීලය. අපි සීලයක පිළිපදන්නට ඕනේ. සීලය කියන්නේ කය වචන සංවර කරන එකටනේ. ඒ නිසා අපේ කය හොඳට සංවර වෙලා නම්, වචන හොඳට සංවර වෙලා නම්, අන්න කය වචන සංවර කරගත්ත කෙනාට තමයි භාවනාව ආරම්භ කරන්න පුළුවන්. සමත භාවනාව ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. සමත භාවනාව ආරම්භ කළා හොඳට කරගෙන ගිහිල්ලා ඒ භාවනාව ඔස්සේ විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා අවදි කරගත්තා නම් අන්න එයා සමාධිගත තත්ත්වයටපත් වෙනවා. මේ සමාධිය ඇති වුණා නම් එයාට තමයි විදර්ශනා වඩන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ වැඩ පිළිවෙල අපිට අවශ්‍යයි අපේ යානාවේ ගමන් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අස්ස කරත්තයක් දැන් අපිට තියෙනවා නම් ඒක පදවන්න අපිට රියදුරෙක් අවශ්‍යයි, අසරුවෙක් අවශ්‍යයි. මේ අසරුවාට බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ සතිය. අපිට සතිය ඕනේ. සතිය කියන්නේ මොකක්ද? සම්මා සතිය කියන එක විස්තර කරනකොට අපි කොහොමද මේක විස්තර කරන්නේ? සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨාන. කායානුපස්සනාව හරියට කළා නම්, වේදනානුපස්සනාව හරියට කරනවා නම්, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හරියට කරනවා නම්, මෙන්න මේ හතර දියුණු කරන එකට තමයි සති කියලා කියන්නේ. ඒ නිසා අපිට මේ සතිය අවශ්‍යයි නිවන් මාර්ගේ ගමන් කරන්න. ඊළඟට අර අස්ස කරත්තේ වාඩි වෙන්න ආසනයක් තියෙනවනේ. ඒ ලස්සන සුදු පැහැති කුෂන් කරපු ආසනයේ සුදු පැහැති පට වස්ත්‍රයකින් අලංකාර කරලා තියෙන, සැරසිල් කරලා තියෙන. මේ ජානුස්සෝණීය බමුණාගේ අස්ස කරත්තේ තිබිච්ච ඒ සුදු පැහැති අර ආසනයට බුදුරජාණන් වහන්සේ උපමා කරන සීලය. කයවතන සංවර කිරීම. බලන්න අපිට අස්ස කරත්තේට මේකත් අවශ්‍යයි. නිවන් මාර්ගයේ ගමන් කරන සීලය අවශ්‍යයි. සීලය කියන්නේ කයවතන සංවර කර ගැනීම. ඒ නිසා අපි පංචශීලයේ නිත්‍ය වශයෙන් රකින්නට ඕනේ. ඊළඟට බලන්න විශේෂ දවසකදී අපිට ආජීවශ්‍රමික සීලය රකින්න පුළුවන් නම් ඒ ආජීවශ්‍රමික සීලය රකින්නකොට ඒකේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ අංග 8ම දියුණු කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ සීලය දියුණු කරගෙන යනකොට ඒ සීලය ඔස්සේ කය වචන සකස් කරගෙන සංවර බවට පත් කරගෙන ඊළඟට අපි කරන භාවනාවේ මන ආකාරයට කරගෙන ඒ භාවනාව ඔස්සේ ඉදිරියට යන්නට පුළුවන් ගැඹුරු තත්ත්වයන්ට ගමන් කරන්න පුළුවන්. මේ අස්ස කරත්තේ රෝද දෙක සම්බන්ධ කරලා තියෙන ඇක්සලයක් අලවංගුවක්. ඒ දණ්ඩ රෝද දෙක එකට සම්බන්ධ කරලා තියෙන ඒ දණ්ඩට බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ධ්‍යාන. ධ්‍යාන ලබාගෙන භාවනා කරලා සමාධිය ඇති කරගෙන සමාධිය දියුණු කරගෙන යනකොට තමයි ප්‍රථම ධ්‍යානය ඇති වෙන්නේ. විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත තත්ත්වයටපත් වුණාම ප්‍රථම ධ්‍යානය. ඒකෙන් විතක්කය අයින් වුණාට පස්සේ විතක්කයෙන් තොරව විචාර පීතිසුඛ ඒකාග්‍රතාව වන ဒုတိ ය ධ්‍යානය. මෙන්න මේ විදිහට මේ ධ්‍යාන ටික ඇති කර ගන්නවා නම් ඒක අර කරත්තයේ තිබෙන වැදගත්ම අංගය. අර රෝධ දෙක එකට සම්බන්ධ කරලා දෙන දණ්ඩට උපමා කරනවා. ඊළඟට මේ කරත්තේට රෝධ දෙකක් තියෙනවනේ. ඒ රෝධ දෙක තමයි කායික වීරිය සහ මානසික වීරිය. අපිට වීරිය ගුණය අවශ්‍යයි. එතකොට තමයි මේ කරත්තේ හරියට පැදගෙන අපිට අවශ්‍ය තැනට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ජානුස්සෝණීය බමුණාගේ මේ අලංකාර බ්‍රහ්ම යානාවේ තිබිච්ච
අර ශක්තිමත් රෝද දෙකට උපමා කරනවා බුදුරජාණන් වහන්සේ වීරිය ගුණේ. වීරිය ඇති කරගන්න, උත්සාහය ඇති කරගන්නට ඕනේ. ඒකේ තියෙනවා ආකාර තුනක්. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතු කියලා කියන්නේ යම් කිසි වැඩක් ආරම්භ කරනවා. අපි ආරම්භ කරන්න ඕනේ වෙන වැඩක් නෙමෙයි. සීලයක පිළිතලා භාවනා කරලා සමාධිය ඇති කරගෙන විදර්ශනා වඩන එක. මේක තමයි අපේ අවශ්‍යතාවය. මේ වැඩ ටික කරන්න අපිට උනන්දුවක් තියෙනවනම්, ඕනෑකමක් තියෙනවනම්, උත්සාහයක් තියෙනවනම් මේ උත්සාහයේ තියෙන කෙනා තමයි භාවනාව නිසි පරිදි පුහුණු වෙන්නේ. සුදුසු ආචාර්යවරයෙක් ළඟට ගිහිල්ලා භාවනා කරලා මේ භාවනාවෙන් සමාධිය ඇති කරගන්න. සමාධියෙන් පස්සේ විදර්ශනාවට යන්න ගුරුවරයෙක් අවශ්‍යයි, නිකම්ම බෑ. ඒ නිසා මෙන්න මේ වැඩ ටික කරන්න උනන්දුවක්, උත්සාහයක්, වෑයමක් අවශ්‍ය කරනවා. එක පැත්තකින් කායික වීරිය අවශ්‍යයි. ඒක ශක්තිමත් වෙන්නට ඕනේ භාවනා කරන්න. ඒ වගේම මානසික වීරිය අවශ්‍යයි. මනස පවත්වාගෙන යන්න හොඳට ඒක අරමුණක මනස තැන්පත් කරගන්න. ඒකට මානසික වීරිය අවශ්‍යයි. බලන්න මානසික රෝග තියෙනවා නම් අපිට මේ මානසික රෝග අතර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා මේවා තමයි බුදුදහමේ උගන්වන මානසික රෝග. මේ මානසික රෝග තියෙනවා නම් අපේ මනස නිරවුල් නැහැ. මානසික වීරිය අපිට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ දුර්වලකම් ටික යටපත් කරගෙන මනස ශක්තිමත් කරගන්නට ඕනේ. මේ ශක්තිය ඇති කරගත්තාම මෙන්න කරත්තට අවශ්‍ය කරන රෝධ දෙක අපිට තියෙනවා. ඊළඟට මේ කරත්තය මනාව වලගොඩලි ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට නම් මේ කරත්තේ රෝධ දෙක හොඳට සමබරව පවත්වාගෙන යන්නටත් ඕනේ. කරත්තයක මේ සමබරතාවය ආරක්ෂා වෙන්න වාගේ මේ නිවන් මාගේ ගමන් කරන කෙනා උපේක්ෂා සහගත වෙන්නට ඕනේ. බලන්න අපිට එක එක දේවල් අරමුණු එනකොට මොන හරි අපිට අහන්න ලැබෙනවා. සමහර අය අපේ හොඳ කියනවා. අනේ හරි හොඳයි කියලා වර්ණනා කරනවා. ඒ අතරම සමහර කෙනෙක් අපේ වැරදි කියනවා. අඩුපාඩු දුර්වලකම් පෙන්නනවා. එතකොට අපිට පුළුවන් නම් ඒ හඬ අහගෙන ඉඳලා හොඳ කියන එක්කෙනාගේ අහලා සුඛ වේදනාව ඇති කරගෙන ආඩම්බර වෙන්නේ නැතුව ඉන්න. අර නරක කියන එක්කෙනා විවේචනය කරන එක්කෙනාගේ කතා ටික අහලා ඒකට වැළපෙන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව, කම්පා වෙන්නේ නැතුව දරාගෙන ඉන්න පුළුවන් නම් අන්න උපේක්ෂා ගුණය. ඒ නිසා අපිට හැමතිස්සෙම ඇහැට පේන හැම දර්ශනයක් ගැනම උපේක්ෂා සහගත බව ඇති කරගන්න පුළුවන් වෙන්නට ඕන. හොඳ දේත් පේනවා, නරක දේත් පේනවා. ඇහැ ඔස්සේ සුඛ වේදනාවක් පහළ වෙනවා, දුක් වේදනාවක් පහළ වෙනවා. අපි දක්ෂ නම් ඒ පහළ වෙන සුඛ වේදනා, දුක් වේදනා නතර කරගෙන ඒවා මැදහත් කරගන්න පුළුවන් නම්, උපේක්ෂා සහගත බව ඇති කරගන්න පුළුවන් නම් ඒක අපිට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා අපිට මේ සමාජය තුළ අහන්න ලැබෙන දේ, දකින්න ලැබෙන දේ, අපි විඳින අත්විඳින විවිධාකාරයේ දේවල් මේ සමාජ සිද්ධීන් ඔස්සේ, සමාජ අත්දැකීම් ඔස්සේ උපේක්ෂා සහගතව ජීවිතේ ගත කරගෙන යන්නට අපිට පුළුවන්කම ලැබෙනවා නම් අන්නේ ජීවිතේ සාර්ථකයි. නිවන් මාගේ ගමන් කරන කෙනාට මේ උපේක්ෂාව අවශ්‍යයි. බලන්න භාවනා අරමුණකට ගියාට පස්සේ අපි මොනවා හෝ භාවනා අරමුණක භාවනා කරගෙන ඉන්න වෙලාවේ මෙන්න අපිට මොනවා හරි පේන්න පටන් ගන්නවා. නිල් පාට, ගම් පාට, රතු පාට නොයෙක් දේවල් දර්ශන ඇහැට මෙන්න අවට පරිසරයෙන් ශබ්ද එනවා. සමහර විටකදී අවට පරිසරේ අල්ලපු ගෙදර ගුවන් විදුලිය දානවා. ඒකෙන් මොන සින්දුවක් ඇහෙනවා. තව පැත්තකින් කිරිතක් ඇහෙනවා. තව පැත්තකින් බණක් ඇහෙනවා. උදේ පාන්දරට අපි භාවනා කරන්න ගියොත් එහෙම පාන්දර 4ට 5ට බලන්න අපිට පන්සල් කීයකින් ශබ්ද විකාශන හඬ ඇහෙනවා. භාවනා කරන කෙනාට එක්තරා විදිහක බාධා. දැන් මේ හඬ ඇහෙනකොට අපේ සිත ඇලෙන පැත්තට හෝ ගැටෙන පැත්තට ගියා නම් ඒක ලස්සනයි කියලා ඒ ලස්සන මිහිරි හඬ පැත්තට ගිහිල්ලා ඒකට ඇලෙන්න ගියොත් එහෙම ඒක අපේ භාවනාව අසාර්ථක වෙන්න හේතුව. ඊළඟට අපිට තරහ, කෝපයක්, වෛරයක් ඇති වුණොත් එහෙම මේ ගෝසාව ගැන අන්න ඒකත් අහිත කරයි. ඒ නිසා අපිට මේ වගේ අවස්ථාවකදී ඉවසා දරාගෙන මධ්‍යස්ථව ගත කරන්න පුළුවන් නම් ඒ ඇහැට පේන දේ, කනට ඇහෙන දේ විතරක් නෙමෙයි අපිට කන්න බොන්න ලැබෙන දේ, පොහොය දවසේ සිල් ගන්න ගියා, දානෙත් ලැබිච්ච දේ, ඒ ඔස්සේත් අපිට මේ ඇලීම් ගැටීම් ඇති වෙන්න පුළුවන්. සිව්පසේ පිළිබඳවත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කෙනා, සීල සමාධි ප්‍රඥා දියුණු කරන කෙනා, නිවන් මාර්ගයේ ගමන් කරන කෙනා උපේක්ෂා ගුණය ඇති කරගෙන ජීවත් වෙන්නට ඕන. Tamanගේ මනස සමබර කරගන්නට ඕනේ. එහෙම කරගත්තොත් තමයි සාර්ථක ගමනක් යන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට මේ ඥානසෝනීය බමුණාගේ මේ රතය අලංකාර කරලා උඩින් ආවරණයක්, වහලයක් දාලා තියෙනවා. ඒක සුදු පාටයි. මේ වහලයට බුදුරජාණන් වහන්සේ උපමා කරන අලෝභය, අලෝභ චේතනාව ඇති කරගන්න. කිසි දෙයකට ඇලෙන්න එපා, ආසා කරන්න එපා. ඒ දෙයට කැමැත්තක් දක්වන්න ගියොත් අපිට කාමච්ඡන්දය ඇති වෙයි.
මොන අරමුණක් හෝ වේවා ඇහැට පේන අරමුණු කනට ඇහෙන අරමුණු නාසයට එන අරමුණු මේ ආර්ය මාර්ගයේ ගමන් කරන පුද්ගලයා ඒ අරමුණු පිළිබඳව ඇලෙන්නට ගියොත් එහෙම ඒව වදා ගන්නට ගියොත් එහෙම කාමච්ඡන්දය ඇති කර ගන්නට ගියොත් එහෙම නිවනට බාධාවක්. ඒ නිසා මේ ලෝභ චේතනාව දුරු කරන්නට ඕනේ. ඒ සිත අඳුර ගන්නට ඕනේ චිත්තානුපස්සනාවෙන්. අපිට ලෝභ මූලික සිතක් ඇති වුණාම චිත්තානුපස්සනා භාවනාවේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා සරාගම්මා චිත්තං සරාගං චිත්තං තිපජානාති. මෙන්න මට සරාගී සිතක් පහළ වෙලා. දැන් මේ වෙලාවේ මා තුළ තියෙන ලෝභ මූලික සිතක්. ඒ සිත අඳුර ගන්නට ඕනේ. අඳුරගෙන මොකද කරන්නේ? සිත යටපත් කරන්න දුරු කරන්න. එහෙම කටයුතු කළොත් තමයි චිත්තානුපස්සනාව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ගුණය ලෝභය දුරු කර ගැනීමේ හැකියාව අපි ඇති කර ගන්නට ඕනේ. ඊළඟට ව්‍යාපාදයේ ඒ වගේම විහිංසාව මේ ගුණ මේ තියෙන දුර්ගුණයන් අප තුළ ඇති වෙනකොට ඒව ඈඩ් කරගන්න යටපත් කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕනේ. ඊළඟට මේ ජානුස්සෝනීය බමුණා ඇඳගෙන ඉන්න වස්ත්‍රය සන්නාහ සන්නද්ධ වෙලා ගමන් කරන්නේ මේ රටේ. ඒ නිසා මේ බමුණා ගමන් කරනකොට අර යුද්ධ සන්නායකයක් යුද්ධ සැට්ටයක් ඒ වගේ එකක් ඇඳගෙන ඊතර පහරක් ආවත් ඒවට ඔරොත්තු දෙන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන තමයි මේ අශ්ව කරත්තේ අරා මේ බමුණ ගමන් කරන්නේ. ඒ විදිහේ ඇඳුමක් යුද්ධ සන්නායකයක් එහෙම නැත්නම් යුද්ධ සැට්ටයක් අවශ්‍ය කරනවා මේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනාට. ඒ යුද්ධ ආභරණයේ යුද්ධ සැට්ටයට බුදුරජාණන් වහන්සේ උපමා කරන යොසීමේ ගුණය. හැම දෙයක්ම යොසන්න පුළුවන් වෙන්නට ඕන. රෝග පීඩා ඇති වෙනකොට ඒව යොසා දරාගෙන කායික අමාරුකම් අපහසුකම් භාවනා කරද්දී කොයිතරම් අමාරුකම් ඇති වෙනවද? දන හිසේ වේදනාව, කොන්දේ වේදනාව මේ වගේ වේදනා කැක්කුම් ඇති වෙනකොට ඒවා පවා දරාගෙන යොසාගෙන ඉන්න පුළුවන්කම ලැබුණොත් තමයි එයාට නිවන් මාර්ග ගමන් කරලා සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉන්සා මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් තුළ තිබෙන්නට ඕන කරන විශේෂ ගුණාංග ටික තමයි මේ බ්‍රහ්ම යානය පිළිබඳ විස්තර කරමින් මේ ජානුස්සෝනීය සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. දැන් ආනන්ද හාමුදුරුවන් ඇහුවාම අපේ ශාසනය තුළ මේ වගේ මහා යානාවක් ගැන කතා කරන්න බැරිද? එහෙම පැනවිල්ලක් කරන්නට බැරිද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ අනුත්තර බ්‍රහ්ම යානය, අනුත්තර ධම්ම යානය, අනුත්තර සංගාම විජය කියන නමින් හඳුන්වන මේ වැඩපිළිවෙල දේශනා කොට වදාළා. මේ වැඩපිළිවෙල සංක්ෂිප්ත කළාම මොකක්ද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ ගමන් කරන්න. ඔබට නිවනට ගමන් කරන්න තිබෙන එකම යානාව තමයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවර 3යි. පළවෙනි සීලය. ඔබ හොඳට සීලය ඇති කරගන්න, කය වචන සංවර කරගන්න. ඊළඟට ඒකේ දෙවෙනි පියවර තමයි සමාධිය. ඔබ හොඳට භාවනා කරන සමාධිගත තත්ත්වයටපත් වෙන සුදුසු භාවනාවක් තෝරා ගන්න. අපි භාවනාව වශයෙන් තෝරගන්නට ඕන කරන නිවනට අවශ්‍ය කරන වැඩ පිළිවෙලක්. ඒ නිසා ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ කියලා බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා සතර සතිපට්ඨාන භාවනාව වඩන්නට කියලා. ඒ නිසා අපි තෝරගන්නට ඕනේ සතර සතිපට්ඨාන භාවනාව. මේ භාවනාව වඩලා මේ භාවනාව තුළින් අපිට පුළුවන් වෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර සම්පූර්ණ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවන් සෝය කරා ගමන් කරන්න. ඉන්සා අද දවසේ මේ ශ්‍රවණය කරපු දහම් කාරණා ටික ඔස්සේ ඔබට සුදුසු මේ යානාව ඔබ තෝරා ගන්න. මේ අනුත්තර යානාව තෝරාගෙන ඒ යානාව ඉදිරියට ගමන් කරන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්නේ. ඔබට මාර්ගෝපදේශකත්වයේ ලබා දෙන්නට මහා සංඝරත්නය වැඩ ඉන්නවා. ඉතින් අපේ අබේවීර ධර්මායතනාධිපති අපේ ගරු කටයුතු පඬිත හාමුදුරන් වහන්සේ මේ වගේ සතුන් මෙහෙවරක් සිද්ධ කරන නිසා ඔබට ඒට සම්බන්ධ වෙලා මේ ගුණධර්ම දියුණු කරමින් සීල සමාධි ප්‍රඥා දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනා පින්කම් සඳහා දායකත්වයෙන් දරන්නේ රාජනී බණ්ඩාර මහත්මිය, සරත් බණ්ඩාර මහත්මයාට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම දෙමාපියන් ඇතුළු සියලුම මේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට විශේෂකටව සිටින දූදරුවන් මුණුබුරු පිළිදිරියන්ට ආශිර්වාද ලබා දීම සඳහා මේ ධර්ම දානමය උදාර පින්කම් සිද්ධ කරන්නේ.
ඒ තුලින් රැස් කරගත්තා වූ ධාර්මසය සිල් දෙවියන්ටයි වේවා නවීන අභාවයටපත් සියලු ඥාතීන්ට මේ කුසලයි වේවා මේ පින්තුන් හැම දිනාටත් පෞලේ හැමතත් දහම් ශ්‍රවණයේ පින්තුන් හැම දිනාටත් මේ උදාාර කුසල බලයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අමා නිවනින් සැලසිල්ල උදා කර ගන්නටම හේතු වාසනා උපනිශ්‍රය වේවා ප්‍රාර්ථනා කරමි